අයිබෝවන් HR කෝප් ශ්‍රී ලංකා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා සමූපකාර ව්‍යාපාරයේ සහ සමූපකාර සමිති නිලධාරීන්ට ඉතාම වැදගත් වන රාජ්‍ය ආයතනයක් පිළිබඳවයි. ඒ නමින් සමූපකාර සේවක කොමිෂන් සභාවයි. ඉතින් අපි අද පැමිණියා මධ්‍යම පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව වෙත. ඉතින් රැඳී සිටින්න HR කෝප් ශ්‍රී ලංකා YouTube channel සමග. ඉදදාස් 1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභාව පනත මගින් පීඩවන ලද රාජ්‍ය ආයතනයක් ලෙස සමූපකාර සේවක කොමිෂන් සභාව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍ය ආයතනය පිළිබඳව. ඒ සඳහා අද දින අපි පැමිණ සිටිනවා මධ්‍යම පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව වෙත. ඉතින් වර්තමානයේ එහි ලේකම්වරිය ලෙස ලේකා සජීවනී මහත්මිය කටයුතු කරමින් යනවා. ඉතින් මේ වැඩසටහන සඳහා අපි ඇයව ගෞරවයෙන් පිළිගනු ලබනවා. අයිබෝවන් ඔබතුමීට. අයිබෝවන්. ඕනෑම රටක ව්‍යවසායකත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් අංශ තුනක් මේ සඳහා දායක වන බව අපිට පෙනී යනවා. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා සමූපකාර අංශය ලෙස එම ව්‍යවසායකත්වය අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ සමූපකාර අංශය කියන්නේ තාම විශේෂී වූ ප්‍රතිපත්ති සාරධර්ම ආචාර ධර්ම මත පදනම් ව්‍යවසායකයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ශ්‍රේෂ්ඨය සඳහා සම්බන්ධ වූ ආකාරය අපි දැනගන්න කැමතියි. මම 2012 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට ආවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයට මගේ මුලපත් තියෙන අපේ ජාතික මිනිස්ත්‍රි සභාවට. ඊට පස්සේ කෘෂි කර්ම අධ්‍යයනයේ සේවය කළා. 2014 වර්ෂයේදී සම්පකාර දෙපාර්තමේන්තුවේ පළාත් සම්පූර්ණ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක් විදියට මම සේවයට ආවා. ඉතින් ඊට පස්සේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කොමසාරිස් ලෙස මම සේවය කළා. දැනට වර්තමානයේදී මධ්‍යම පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් සමිතියේ සේවය කරනවා. ඉතින් 2014 වර්ෂයේ ඉඳන් 2021 වර්ෂය දක්වා චරිත ඒක ලොකු කාලයක්. ඔබට හිතෙනවා ඇති ඇයි ශ්‍රී ලංකා පරිපාලන සේවක නිලධාරියෙක් විදියට මම මෙච්චර කාලයක් මේ සමූපකාර ව්‍යාපාරයේ හිටියේ කියලා. චරිත ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඇත්තටම සමූපකාර ව්‍යාපාරයේ මේ සමූපකාර දෙපාර්තමේන්තුවේ සේවයට ඇවිත් මේ ක්ෂේත්‍රය හඳුනාගත්තට පස්සේ සමූපකාර ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියන එකත් ඒකේ වෙන සේවය සහ ඒ තුල තියෙන විවිධාකාර අවස්ථාවන් මේ අපේ රටට කරන්න පුළුවන් සේවය පිළිබඳව හඳුනාගත්තට පස්සේ ඇත්තටම සමූපකාර ව්‍යාපාරයට විශාල ආදරයක් ඇති වුණා. ඉතින් හදවතින්ම සමූපකාරිකයෙක් වෙලා ඉන්නද මම. ඉතින් ඒ නිසා තමයි සමූපකාර ව්‍යාපාරයට තියෙන මේ ආදරය නිසා අද වෙනතුරු මම සමූපකාර ව්‍යාපාරයේ සේවය සල්සමින් ඉන්නවා. ඉතින් මේ සමූපකාර ව්‍යාපාරයේ තියෙන ශක්තිය කොයිතරම්ද කියලා තේරුම් ගන්න උදාහරණයක් කියන්නම්. මගේ මූලික උපාධිය කෘෂි කර්ම උපාධිය පෙරදින විශ්වවිද්‍යාලයේ ඉන් අනතුරුව මගේ පශ්චාත් උපාධිය සඳහා මම ආයුධ ඉදිරිපත් කරා ජපාන් සංවර්ධන ශිෂ්‍යත්වය අවස්ථාවට මුහුණ දුන්නා. ඒ සඳහා මම ඉදිරිපත් කරේ මේ සමූපකාර ව්‍යාපාරයට අදාළ ව්‍යාපෘතියක්. ඉතින් ඒ අවස්ථාවේදී ඒ සමූහ පරීක්ෂණ මණ්ඩලය මාගේ ව්‍යාපෘතිය සහ සමූහ ව්‍යාපාරයේ පිළිබඳව මම දක්වපු අදහස් එක්ක ගොඩක් සතුටු වෙලා තමයි මට ඒ අවස්ථාව ලබා දීලා ජපාන් සංවර්ධන ශිෂ්‍යත්වය ලබා දීලා මට ජපානයේ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ මගේ පශ්චාත් උපාධිය ව්‍යාපාර පරිපාලන පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගන්න මට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ නිසා මම මේ සමූපකාර ව්‍යාපාරයට ගොඩක්ම ණය ගැති. ඉතින් මේ සමූපකාර ව්‍යාපාරයේ ශක්තිය තමයි දා මට දැන් දෙන්න උදව් වුනේ. මේ සමූපකාර ව්‍යාපාරය තුළ මම දකින්න විශාල අවස්ථාවන් රාශියක් අපේ ලංකාවේ තියෙන සමාජික ආර්ථික ගැටලු වලට විසඳුම් දෙන්න පුළුවන්. තාමත් ප්‍රබල ව්‍යාපාරයක් විදිහට සමූපකාර ව්‍යාපාරය ගැන මම අවබෝධ කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා සමූපකාර ව්‍යාපාරයේ මෙතරම් කාලයක් ඉඳගෙන සමූපකාර ව්‍යාපාරයෙන් මට කරන්න පුළුවන් සේවය කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඔබතුමීගේ අදහස් දැක්වීමට අනුව අපිට පැහැදිලි වෙන එක් කරුණක් තියෙනවා. ඒ ඔබතුමී සමූපකාර ශ්‍රේෂ්ඨය පිළිබඳව යම්සි අත්දැකීම් ප්‍රමාණයකින් සහ
දැනුම් සම්භාරයකින් සමන්විත වෙන නිලධාරීවරියක් හැටියට. ඉතින් වර්තමානයේ ඔබතුමිය සමූපකාර සේවක කොමිෂන් සභාව මධ්‍යම පළාතේ ලේකම්වරිය වෙස කටයුතු කරනු ලබනවා. ඉතින් අපි දැනගන්න කැමති මධ්‍යම පළාත් සේවක කොමිෂන් සභාවේ කාර්යභාරය මොනවදේද කියලා. මධ්‍යම පළාත් සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාවේ කාර්යභාරය ගැන කතා කරනවා නම් ඒ වගේම සම්ප්‍රදාය සමිති සඳහා සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව විදිහට අපි කරන සේවාවන් ගැන කතා කරනවා නම් ඉතාමත්ම වැදගත් සේවයක් අපි සිදු කරනවා සම්ප්‍රදාය සමිතියේ සේවකයන් සම්බන්ධව. මොකද සම්ප්‍රදාය සමිතියක කොඳුනාරටි කියන්නේ සේවකයා. සේවකයා තෘප්තිමත් නැති තැන කවදාවත් සම්ප්‍රදාය සමිතියකින් උපරිම ප්‍රයෝජනයක් මේ රටට සමාජයට ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සේවකයා තෘප්තිමත් කිරීමේ සම්පූර්ණ වගකීම මම හිතන විදිහට පැවැත්ලා තියෙන සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව විදිහට අපිට. ඉතින් ඒ කොහොමද කියනවනම් අපිට ඒක ප්‍රඥාප්ති රෙගුලාසි වලින්ම ලබා දීලා තියෙනවා. 1993 අංක 3 දරන මධ්‍යම පළාත් සම්ප්‍රදාය සේවක කොමිෂන් සභා සංශෝධන ප්‍රඥාප්තියෙන් සංශෝධිත 1990 අංක 14 දරන මධ්‍යම පළාත් සම්ප්‍රදාය සේවක කොමිෂන් සභා ප්‍රඥාප්තිය හා ඒ යටතේ සම්පාදිත රෙගුලාසි වලින් පැන නැගී ඇති විධිවිධාන වලට අනුකූලව මධ්‍යම පළාත් සම්ප්‍රදාය සේවකයන්ගේ කාර්යාභිවර්ධනය සඳහා කටයුතු කිරීමේ වගකීම පැවරලා තියෙන සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව විදිහට අපිට. අන්න ඒක නිසා තමයි මම කිව්වේ සම්ප්‍රදාය සේවකයන් තෘප්තිමත් කරමින් සම්ප්‍රදාය සමිතිය නගා සිටීමේ ප්‍රධානතම කාර්යභාරය අපිට පැවැත්ලා තියෙනවා. ඉතින් සම්ප්‍රදාය දෙපාර්තමේන්තුවේ වසර 7ක මගේ සේවා කාලයත් එක්ක සම්ප්‍රදාය දෙපාර්තමේන්තුව විසින් සම්ප්‍රදාය සමිතිවල අභිවෘද්ධිය සඳහා විශාල සේවාවක් කරනවා. ඉතින් ඒත් එක්කම යන අනිත් කාර්යය තමයි සම්ප්‍රදාය සමිතිවල සේවකයන් සම්බන්ධව සිදු කරන විශාල කාර්යභාරය. ඉතින් අන්න ඒ කාර්යභාරය වෙන මේ සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව විසින් සිදු කරනවා. ඒ විදිහට සම්ප්‍රදාය දෙපාර්තමේන්තුව හා සම්ප්‍රදාය කොමිෂන් සභාව විසින් සිදු කරන මේ කාර්යයන් දෙකේම එකතුවේ ප්‍රතිඵලයේ භුක්ති විඳින සම්ප්‍රදාය සමිති සහ ඒ තුලින් ප්‍රතිලාභ ලබන මහ ජනතාව. ඉතින් ඒ නිසා තමයි අපේ කාර්යභාරය මේ කොමිෂන් සභාවේ කාර්යභාරය ඉතාමත් වැදගත් කියලා මම කලින් කිව්වේ. ඉතින් ඒ යටතේ කියනවා නම් සම්ප්‍රදාය සමිති සඳහා මොනවද අපි සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව විසින් කරන කාර්ය කියන එක කියනවා නම් චරිත මුලින්ම මම කියන්න කැමති ප්‍රධාන වශයෙන්ම විවිධ කාර්යයන් එකක් නෙමෙයි විශාල කාර්යයන් කිහිපයක් තියෙනවා. ඉතින් සරලවම එකින් එක පැහැදිලි කරනවා නම් මුලින්ම කියන්න ඕන සම්ප්‍රදාය සමිතිවල සේවකයන් බඳවා ගැනීම හා උසස් කිරීම වලට අදාළ ප්‍රතිපත්ති නිශ්චය කිරීම සිදු කරන්න මෙන්න මේ අපේ සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාවේ. ඒ වගේම බඳවා ගැනීමේ සුදුසුකම් ඇතුළත් බඳවා ගැනීමේ පටිපාටි සැකසීම ඔබ දන්නවා චරිත වැටුප්කම සැකසීම. මොකද සම්ප්‍රදාය සමිතියේ සේවකයන් සම්බන්ධව විවිධ තනතුරු තියෙනවා. ඒ තනතුරට අදාළ විවිධ වැටුප් පරිමාණ තියෙනවා. වැටුප් ක්‍රම තියෙනවා. මොකද රජයේ නිලධාරී විදිහට අපටත් ඒ වගේ. අන්න ඒ වගේ තමයි සම්ප්‍රදාය සමිතියේ සේවකයන් සම්බන්ධව. අන්න ඒ වැටුප් ක්‍රම සැකසීම හා ක්‍රියාත්මක කිරීමේ කටයුතු අපේ සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාවෙන් තමයි සිදු වෙන්නේ. ඒ වගේම චරිත ඔබ දන්නවා මේ සම්ප්‍රදාය සමිතිවල තියෙන මේ තනතුරු වලට අදාළව කොමිෂන් සභාව විසින් මේ නියම කරන වැටුප් ක්‍රමානුව වැටුප් ගෙවනවාද කියලා කොහෙන් හරි චෙක් වෙන්න ඕනේ. අන්න ඒකත් අපි තමයි කරන්නේ මේක හරියට සිදු වෙනවද එහෙම නැත්නම් එහෙම වෙන්න ඕන කියන එක සම්ප්‍රදාය සමිතියට මතක් කරලා ඒ සඳහා සම්ප්‍රදාය සමිතිය වලට නියම කිරීමක් සිදු කරන්නේ සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව විදිහට අපි. ඒ වගේම සම්ප්‍රදාය සේවකයන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමේදී මේ කරන්න වෙන මූලික පරීක්ෂණ හා විනය පරීක්ෂණ නියම වේලාවට කරන්න කියලා නියම කිරීම සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව විදිහට අපි කරනවා. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? හිතන්නකො චරිත දැන් සම්ප්‍රදාය සමිති සේවකයන්ට විරුද්ධව තියෙන විනය පරීක්ෂණයක් දිගටම කල් යනවා. ඉතින් ඒ සේවකයාට රැකියාව අහිමි වෙලා ගෙදර. එතකොට ඒ මුළු පවුලටම ආදායම් මාර්ගයක් නැහැ. ඉතින් ඔවුන් කොච්චර පීඩාවටපත් වෙනවද? එහෙනම් ඒ වගේ අවස්ථාවකට තමයි සම්ප්‍රදාය සේවකයන් සම්බන්ධව අපි පෙනී සිටින්නේ. ඉතින් මේ විනය පරීක්ෂණ ඉක්මනට කරන්න, මේවා මේ කාට පෙර කරන්න කියලා සම්ප්‍රදාය සමිතියට නිරන්තර දැනුවත් කිරීම සහ සීකැඳවීම කරමින් අපි කටයුතු කරනවා. ඒ වගේම සේවක ගැටලු निराකරණය. ඔබ දන්නවද චරිත සමහර වෙලාවට ගැටලු ඇති වෙන්නේ කුංචි හේතු හින්දා. නමුත් මේ හේතුව අඳුනගන්න නැති තැන ඒක විශාල ගැටුමක් බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල් අනන්ත අප්‍රමාණ තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී තමයි අපි කටයුතු කරන්නේ දෙපාර්ශ්වයේ කැඳවනවා. විශේෂයෙන්ම සම්ප්‍රදාය සමිතියේ සේවකයන් කැඳවනවා, සම්ප්‍රදාය සමිතියේ අදාළ පාර්ශ්වයන් කැඳවනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා, අපි ඔවුන්ගේ දේවල් වලට අහුම්කම් දෙනවා. ගොඩක් වෙලාවට මේ සවන් දීම තුළින් දෙපාර්ශ්වයේ ගැටලු කතා කිරීම තුළින් ඉතාමත්ම පහසුවෙන් මේ ගැටලු निराකරණය කිරීම සඳහා අපට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ශාස්ත්‍ර පරීක්ෂණයන්ගේ යෙදීම. ශාස්ත්‍ර පරීක්ෂණ යෙදීමේ තියෙන
වැදගත්කම මොකක්ද කියනවනම් චරිත ඔබට තේරෙනවද අපේ ගැටලුවක් තියෙන තැනට ගිහිල්ලා ඒ ගැටලුව හඳුනා ගැනීම සහ පිටින් ඉඳන් ඒ ගැටලුව දිහා බැලීම අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒක තමයි ශේෂ්ඨ පරිශ්‍රණය කෙදීමෙන් අපි කරන්නේ. ගිහින් බලනවා කොතනද ගැටලුව ඇතිලා තියෙන්නේ. මොකක් නිසාද මේ ගැටලුව ඇතිලා තියෙන්නේ? සේවකයාට මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? ඇත්තටම අසාධාරණයක් වෙලාද? එහෙම වෙලා නම් ඇයි? අපිට මොකක්ද කරන්න පුළුවන්? අන්නේ විදිහට බලලා ශේෂ්ඨ පරිශ්‍රණය ගිහිල්ලා අපි ඒ අවශ්‍ය විසඳුම් ලබා දීමේදී උත්සාහ කරලා සේවකයා තෘප්තිමත් කිරීමේ කාර්යභාරය අපි සිදු කරනවා. ඔබතුමීගේ පැහැදිලි කිරීම අනුව අපිට පෙනී යන්නේ සමූපකාර සේවක කොමිෂන් සභාව සමූපකාර සේවකීන්ම සඳහා ස්ථාපිත කළ ආයතනයක් ලෙසයි. සමූපකාර සේවකයන්ගේ බඳවා ගැනීම, උසස් කිරීම, වැටුප්, ඒ වගේම විනය පිළිබඳව කටයුතු කරන රාජ්‍ය ආයතනය ලෙස සමූපකාර සේවක කොමිෂන් සභාව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ සමූපකාර සේවක කොමිෂන් සභාව යටතේ මේ සියලුම සමූපකාර සමිති සමාජිකත්වය ලබා ගත යුතුද, ලබාගෙන තියෙනවද, ඒ පිළිබඳවත් අපි දැනගන්න කැමතියි. මම ඒකට මේ විදිහට උත්තර දෙන්නම්. සම්පකාර සංවාද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරන ලද සම්පකාර සමිති අතරින් සම්පකාර සංවාදන කොමසාරිස් විසින් අනුමත කර පිළිස්පල් තක්සේරුවක් තියෙන සමිති 98ක් තමයි දැනට සම්පකාර සේවක කොමිෂන් සභාව යටතේ පාලනය වෙන්නේ. අන්න ඒ සමිති 98 මහනුවර දිස්ත්‍රික්කයේ දැන් විවිධ සේවා සම්පකාර සමිති, සංසද සමිති හා වෙනත් මූල්‍ය ආයතන ඔක්කොම ගත්තොත් එකතුව 67ක් මහනුවර දිස්ත්‍රික්කයේ සම්පකාර සමිති තියෙනවා සම්පකාර සේවක කොමිෂන් සභාව යටතේ පාලනය වෙන්නේ. නුවරඑළිය ගත්තොත් 13ක්, ඒ වගේම මාතලේ 18ක්, ඔය විදිහට තමයි 98 බෙදලා තියෙන්නේ. දැන් මෙතනදී වැදගත්ම කාරණය තමයි සම්පකාර සංවාදන කොමසාරිස් විසින් අනුමත පිළිස්පල් තක්සේරුව සහිත සමිති 98ක් තමයි මේ පාලනය වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් එනවා. ඔව් චරිත. හිතට ප්‍රශ්නයක් එනවා නේද? මීට වඩා තියෙන්න බැරිද කියලා? ඔව් තියෙන්න පුළුවන්. ඒ කොහොමද? සම්පකාර සංවාදන කොමසාරිස් විසින් අනුමත පිළිස්පල් තක්සේරුවක් තියෙන සමිති ටික තමයි අපි අරතර පාලනයට එන්නේ. එතකොට එහෙම පිළිස්පල් තක්සේරුව අනුමත කරගත්තේ නැත්තම් ඒ ටික අපිට පාලනයට යටතට එන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී මොකද ඒ සේවකයාට වෙන්නේ කියන ගැටලුව චරිත ඔබට එනවා නේද? ඔව් ඒක ඇත්තටම ගැටලුවක්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ සේවකයා ගැන කතා කරන්නේ කොතනින්ද කතා කරන්නේ? කවුද කතා කරන්නේ? කවුද වෙන පිළිස්තින්නේ? කවුරුවත් නැහැ. අන්න ඒ නිසා තමයි කියන්නේ පිළිස්පල් තක්සේරුව අනුමත කරගන්න සම්පකාර සමිති විසින් නිවැරදි විදියට සම්පකාර සේවක කොමිෂන් සභාවේ ආවරණය යටතේ සම්පකාර සේවකයන් බඳවා ගන්න කියන එක. ඉතින් එහෙම සිදු නොවන තාක්කල් ඒ සේවකයා සම්බන්ධව කටයුතු කරන්න කිසිම ආයතනයක් නැති වෙනවා. ඒ වගේම දිස්ත්‍රික් අනුව මේ සම්පකාර සමිතිවල අනුමත ස්ථිර තනතුරු සංඛ්‍යාව ගත්තොත් 1872ක් තියෙනවා. මේ ස්ථිර තනතුරු 1872ක්. මම මේ කතා කරන්නේ ස්ථිර තනතුරු සම්බන්ධයෙන්. ඉතින් එහෙම නොවුණු තනතුරු විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් සම්පකාර සමිතිවල සහ සේවකයන්ගේ සියලු දෙනාගේම වගකීම තමයි පිළිස්පල තක්සේරුව අනුමත කරගෙන නිවැරදි විදියට සම්පකාර සේවක කොමිෂන් සභාවේ අවශ්‍ය ආවරණ අනුමැති ලබාගෙන ස්ථිර කරගන්න අවශ්‍යයි සම්පකාර සමිතිවල සේවකයා. එහෙම නොවුණු තැන කලින් කිව්වා වගේ චරිත ඔවුන් සම්බන්ධව කතා කරන්න, ඔවුන්ගේ වැටුප්කම ගැන කතා කරන්න, ඔවුන්ගේ විනය පරීක්ෂණ සම්බන්ධව, ඔවුන්ගේ උසස් වීම ගැන කතා කරන්න කිසිම තැනක් නැති වෙනවා. ඉතින් ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම සම්පකාර සේවකයා සහ සම්පකාර සමිති දැනුවත් වීම අවශ්‍යයි. සමූපකාර සේවක කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ සමූපකාර සමිතියක් සඳහා සේවකයන් පදවා ගැනීම, ඒ සඳහා අනුමැතිය ලබා දීම. ඉතින් බොහෝ දෙනෙක්ට ඇති ගැටලුව වන්නේ මේ සමූපකාර සේවකයෙකු පදවා ගැනීමේදී කුමන ආකාරයේ අනුමැතියක් සේවක කොමිෂන් සභාවෙන් ලබා ගත යුතුද? මේ අනුමැතිය ලබා ගැනීම සඳහා මොන වගේ ලියකියවිලි සේවක කොමිෂන් සභාවට පාලනය යුතුද? ඉතින් අපි දැනගන්න කැමති අපේ ලේකම්තුමියගේ සේවකයෙකු පදවා ගැනීමේදී සේවක කොමිෂන් සභාවෙන් අනුමැතිය ලබා ගන්නේ කෙසේද? ඔව් චරිත සම්පකාර සේවකයන් තනතුරට වලට බඳවා ගැනීමට අනුමැතිය ලබා ගන්නේ කොහොමද? සහ ඊට අවශ්‍ය ලියකියවිලි මොනවාද කියනවා නම් මෙහිදී බඳවා ගැනීමට අනුමැතිය ලබා දීම අවස්ථා දෙකක් යටතේ සිදු වෙනවා. එකක් තමයි පූර්ව අනුමැතිය ලබා ගැනීම. ඒ කියන්නේ යම් සමිතියකට පිළිස්පල තක්සේරුව අනුමත වුණාට පස්සේ, ඒ කියන්නේ සම්පකාර සංවාදන කොමසාරිස් මගින් පිළිස්පල තක්සේරුව අනුමත කරගත්තට පස්සේ ඒ තියෙන කිසියම් පුරප්පාඩුවකට අදාළව සේවකයෙකු බඳවා ගන්න
ආයුධපත් කැඳවීමට අනුමැතිය ලබා ගැනීම. ආයුධපත් කැඳවීම සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා තමයි මේ පූර්ව අනුමැතිය ලබා ගැනීම කියන්නේ. මොනවද අවශ්‍ය ලියකියවිලි කියනවා නම් සමිතිය විසින් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන්න ඕන ඉල්ලීම් ලිපියක්. ඒ ඉල්ලීම් ලිපියත් එක්ක තව ලියවිලි කිහිපයක් ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම මේ ඉල්ලීම් ලිපිය සමිතියේ ගරු සභාපතිගේ හෝ කාරක සභාව විසින් බලය පැවරු කිසියම් නිලධාරියෙකුගේ අස්තනින් තමයි ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලයට දාලා අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය ගත්තා ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මේකත් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම කොහොමද පුරප්පාඩු උනේ කියන එක. ඒ කියන්නේ හිටපු සේවකයෙක් ශාම ගියාද, ඉල්ලාස්තුනාද, සේවය අත්හැර ගියාද කියන කාරණාව අනිවාර්යයෙන් පැහැදිලිව මේකත් එක්ක ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ වගේම පිරිස්බර තක්සේරු පිටපත ඉදිරිපත් වෙන්න ඕනේ. මෙන්න මේ ඉල්ලීම් ලිපිය සමග මෙන්න මේ කිව්ව කාරණා ටික සම්පූර්ණ වෙන අවස්ථාවලදී මේ සම්ප්‍රදාය සේවක කමිෂන් සභාව විසින් මණ්ඩල පත්‍රිකාවක් මගින් මෙන්න මේ ගොනුව විෂය නිලධාරී තමන්ගේ නිරීක්ෂණයත් එක්ක සියලුම කාරණා බලලා ඒ ගොනුව අධ්‍යයනය කළ තමන්ගේ නිරීක්ෂණය සටහන් කරලා ලේකම් වෙත ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ලේකම් වෙත ආවට පස්සේ ලේකම් විදියට මම ඒ සියලු දේවල් අධ්‍යයනය කරමින් මගේ නිර්දේශය දාලා ඒක කමිෂන් සභාවට ඉදිරිපත් කරනවා. ඔබ දන්නවා කමිෂන් සභාවේ සභාපතිතුමා සහ තවත් සමාජිකයෝ දෙන්නෙක් එක්ක සැදමුලත් සම්ප්‍රදාය සේවක කමිෂන් සභාවක් ඉන්නවා. ඉතින් මේ කමිෂන් සභාව විසින් මේක සාකච්ඡා කරලා කමිෂන් සභාවේ අනුමත කරලා නියෝගයක් දෙනවා. මෙන්න මේ බඳවා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. ඊට පස්සේ අන්නේ නියෝගය සම්ප්‍රදාය සමිතියට දැනුම් දීම සිදු කරනවා. මෙන්න මේ විදිහට තමයි මේ බඳවා ගැනීම සඳහා පූර්ව අනුමැති ලබා ගැනීම සිදු වෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? කමිෂන් සභාව විසින් ආයුධපත් කැඳවීමට මෙන්න මේ විදිහට අනුමැතිය දීලා මේ නියෝගය නිකුත් කරාට පස්සේ සමිතිය අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමක් කැඳවලා මේක ඉදිරිපත් කරලා චක්‍රලේඛ ප්‍රකාරව ආයුධපත් කැඳවලා සමුඛ පරීක්ෂණ පවත්වීමට කටයුතු කරන්න ඕනේ. දැන් මේ විදිහට බඳවා ගැනීමට පූර්ව අනුමැතිය ලබා දුන්නට පස්සේ සමිතිය විසින් බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම සඳහා මේ සමුඛ පරීක්ෂණයක් තියලා ඒ සමුඛ පරීක්ෂණය තිබ්බට පස්සේ මාසයක කාල සීමාවක් ඇතුළත මේ මම දැන් කියනවා අවශ්‍ය ලිපි ලේඛන මොනවද කියලා ඒ ලිපි ලේඛනත් එක්ක අනුමැතිය සඳහා සම්ප්‍රදාය සේවක කමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න කැමතියි මෙන්න මේ අවශ්‍ය කරන ලිපි ලේඛන සහිතව මොනවද අවශ්‍ය කරන ලේඛන කියන එක සටහන් කරලා මේක සම්ප්‍රදාය සමිතිය ඉතාමත් පහසු වෙන ක්‍රමවේදයක් ඒ කියන්නේ නිශ්චිත ආකෘතිපත් ක්‍රමවේදයක් සකස් කරන්න අපි ඉදිරියේදී ඉතාමත් ඉක්මනින් කටයුතු කරනවා මධ්‍ය පළාත් සම්ප්‍රදාය සේවක කමිෂන් සභාව. ඉතින් ඒ ආකෘතිපත්‍ය අපි මේ හැමදේම සටහන් කරලා ලබා දෙනවා. එතකොට සම්ප්‍රදාය සමිතියට තියෙන ආකෘතිපත්‍යට අදාළ අවශ්‍ය ලිපි ලේඛන ටික ගෙනල්ලා හරි එහෙම නැත්නම් තැපෑලෙන් හරි සම්ප්‍රදාය සේවක කමිෂන් සභාවට එවුවට පස්සේ මෙතනදී අපිට පුළුවන් ඒ අවශ්‍ය ලිපි ලේඛන හරියට තියෙනවද කියලා බලලා ඒ ටික ලබාගෙන ඉතාමත් ඉක්මනින් ඒ කටයුතු සිදු කරන්න. ඉතින් මෙන්න මේ අවශ්‍ය කරන ලිපි ලේඛන ටික තමයි සමිති ඉල්ලීම් ලිපිය. ඒ වගේම මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය, පිරිස්බර තක්සේරුවේ පිටපත හා කමිෂන් සභාවේ පූර්ව අනුමැතිය ලබාගත් ඒ ලියුම, ඒ වගේම ආයුධපත්‍ය ප්‍රසිද්ධ කළ දැන්වීමේ පිටපත, ඒ වගේම අනුමැති ඉල්ලීමේ ආකෘතිපත්‍ය, ආයුධපත්‍ර උපලේඛනය, ඒ වගේම ඒකාබද්ධ ලකුණු ලැයිස්තුව, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිල මුද්‍රාව තියලා සටහන් කරන ලද අනු ලකුණු ලැයිස්තු, ඒ වගේම ඒකාබද්ධ ලකුණු ලැයිස්තුව අනිවාර්යයෙන් වන්න ඕන. තෝරාගත් අයදුම්කරුවගේ අරුවන්ගේ පැන සහතික, ග්‍රාම සේවා සහතික ඇතුළු අධ්‍යාපන හා වෘත්තීය සුසුකම් දැක්වෙන සහතිකවල සහතික කරන ලද පිටපත් අනිවාර්යයෙන් ගෙවන්න ඕන. මේ හැමදේම එක්ක සම්ප්‍රදාය සමිති බාල පරීක්ෂකවරයාගේ නිල මුද්‍රාව සහිත නිර්දේශයත් අනිවාර්යයෙන්ම වන්න ඕන. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික සම්පූර්ණ වෙලා අපිට සම්ප්‍රදාය සේවක කමිෂන් සභාවට ආවට පස්සේ තමයි එතන ඉඳන් ඉදිරියට කටයුතු කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් පහසු කරන්න තමයි ආකෘතිපත්‍යක් අපි නිර්මාණය කරලා ඉතාමත් පහසුවෙන් මේ දේවල් ලබා ගන්න සහ මේ දේවල් ඉතාමත් ඉක්මනින් කටයුතු සිදු කරන්න තමයි අපි ඉදිරියට කටයුතු කරන්නේ. දැන් මෙන්න මේ විදිහට නිවැරදි විදියට කමිෂන් සභාවක ලියවිලි ඉදිරිපත් කරාට පස්සේ මේ බඳවා ගැනීමේ පටිපාටි අනුව සුදුසුකම් තියනවාද කියලා හරියට පරීක්ෂා කරලා ලියකියවිලි පරීක්ෂා කරලා ඒක අපේ මණ්ඩල පත්‍රිකාව මගින් ලේකම් වෙත යොමු කරලා ලේකම්ගේ නිරීක්ෂණ සහිතව නිර්දේශ සමිතිය කමිෂන් සභාවට ඉදිරිපත් කරලා ඒ තීරණය ආවට පස්සේ මේ අනුමත කමිෂන් සභා නියෝගය සමිතිය වෙත දැනුම් දීම සිදු කරනවා.
ඊට පස්සේ පත්වීම ලිපිය නිකුත් කිරීම සමිතිය විසින් සිදු කරන අතරම ඒක පිටපතක් අනිවාර්යයෙන්ම සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව වෙත යොමු කරන්න ඕනේ. සමුපකාර සේවකයන් බඳවා ගැනීම, ඔවුන් උසස් කිරීම, ඔවුන්ගේ වැටුප් පිළිබඳව අවධානය යොමු කිරීම, ඒ වගේම විනය පිළිබඳව කටයුතු කිරීමේදී විවිධ රෙගුලාසි නීති රීති සමග කටයුතු කිරීමට සිද්ධ වෙනවා. ඉතින් මෙහිදී අපි වැදගත්ම රෙගුලාසියක් විදිහට අංක 135 හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි කැමති ඔබතුමියගෙන් දැනගන්න මේ රෙගුලාසි 135 කියන්නේ මොකක්ද කියලා. 135 පරීක්ෂණය කියන්නේ රෙගුලාසි 135 පරීක්ෂණය කියන්නේ මොකක්ද? තාමත් වැදගත් ප්‍රශ්නයක්. මම හිතන සම්පකාර සමිතිය හා සේවකයන් මේ පිළිබඳව තාමත් දැනුවත් වීම අවශ්‍යයි සම්පකාර සමිතිය සේවය කිරීමේදී. මොකද මේ 135 පරීක්ෂණය කියන්නේ? කිසියම් සම්පකාර සමිතියක කාර්ය සභාව සේවකයෙකුට විරුද්ධව පනවන ලබන විනයානුකූල ක්‍රියාමාර්ගයකින් පසුව නිකුත් වෙන නියෝගයකට විරුද්ධව කොමිෂන් සභාව වෙත අතුත්ත සේවකයා විසින් ඉදිරිපත් කරන ලබන අභ්‍යාචනය සමයි මේ 135 රෙගුලාසි 135 පරීක්ෂණය කියලා කියන්නේ. කොමිෂන් සභාවේ රෙගුලාසි මාලාව 135 ඉඳන් 141 දක්වා රෙගුලාසි වලින් මේ සම්බන්ධව කටයුතු විස්තර කරනවා. එතකොට අපි බලමු 135 මොකද්ද කියලා තියෙන්නේ කියලා බැලුවොත් කිසියම් කාර්ය සභාවක් විසින් සේවකයෙකු විරුද්ධව පණයන ලබන විනයානුකූල ක්‍රියාමාර්ගයකින් පසුව නිකුත් කරන නියෝගයකට විරුද්ධව කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලබන සියලුම අභ්‍යාචනයන් අතුත්ත සේවකයා විසින් පස්වෙනි පරිශිෂ්ටයේ සඳහන් විදිහට ලිඛිතව පිළියෙල කරලා දින 60ක් ඇතුළත මතක තියාගන්න දින 60ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඒ පුචිද හැර වෙනත් කෙනෙකු විසින් ඉදිරිපත් කළ අභ්‍යාචනයක් පිළිගැනීමට ඉඩ තියෙනවා. ඒ වගේම ඒ සේවකයා විසින් එම අභ්‍යාචනයේ පිටපත කාර්ය සභාව වෙත රෙජිස්ටර් පෝස්ට් කරලා ගන්න ඕන. ඒ අභ්‍යාචනයේ බැලූ බැලමට පෙනී යන විදිහට තීරණය කරේ බලපෑමට ඉඩ තිබුණු සහ අලුත් කාරණා සහ අදාළ කරුණු වල තියෙනවා කියලා තේරෙනම නම් මේක ඊට කරුණු ඊට කලින් දිනයකදී එල්ම කිරීමට මොන හරි ප්‍රමාණවත් කරුණු තියෙනවා කියලා කොමිෂන් සභාවට සැහැල්ලුවටපත් වෙන්න පුළුවන් නම් මේ අතුත් අභ්‍යාචනය පිළිබඳ දින සිට දින 60ක් ඇතුළත දෙවෙනි අභ්‍යාචනය ඉදිරිපත් කරන්න පුළුවන්. යම් සේවාදායකයෙකුගේ බඳවා ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේම විනය කටයුතු වෙන්න පුළුවන්. මේ පිළිබඳව සේවක කොමිෂන් සභාව පරීක්ෂණ කරලා යම් තීරණ ලබා දීමක් සිදු කරනවා. ඉතින් මේ තීරණ ලබා දීමේදී ඇතැම් සේවාදායකින් ඒ සඳහා තෘප්තිමත් නැත්නම් ඒ සඳහා එකගත්වයක් නැත්නම් ඔවුන් සිදු කළ යුත්තේ කුමක්ද කියන එක ගැන අපි ලේකම්තුමියගෙන් අහලා බලමු. චරිත් මම දැන් කිව්ව 135 ඉඳන් 141 දක්වා රෙගුලාසියෙන් දක්වන කාරණා සම්බන්ධව සරලවම කියනවා නම් එහිදී සඳහන් කරලා තියෙන්නේ මේ විනය නියෝගයකින් අතෘප්ත සේවකයෙකුට පුළුවන් දින 60ක් ඇතුළත පස්වන පරිශිෂ්ටයේ සඳහන් ආකාරයට ලිඛිතව පිළියෙල කරගත් අභ්‍යාචනයක් ඉදිරිපත් කරන්න ලියාපදිංචි තැපෑලෙන් ඒ වගේම තමයි මේ අභ්‍යාචනය පිටපත සමිතියට ලැබුණාට පස්සේ සමිතිය අනිවාර්යෙන් දින 14ක් ඇතුළත කාර්ක සභාව විසින් ඒ අභ්‍යාචනයේ තියෙන කරුණුට අදාළ හුඩු වාර්තාවක් සහ ඒ අදාළ ලිපි ලේඛන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම අභ්‍යාචන පරීක්ෂණ නිලධාරියෙක් පත් කරලා කොමිෂන් සභාවට මේ අභ්‍යාචනය සම්බන්ධව කටයුතු කළ වාර්තා කරන ලෙස කොමිෂන් සභාවට නියම කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා තමයි 135 ඉඳන් 141 දක්වා රෙගුලාසි වලින් සරලවම දක්වලා තියෙන්නේ. ලේකම්තුමියනි අපි අහලා තියෙනවා සේවක කොමිෂන් සභාව අර්ධ අධිකරණ ආයතනයක් ලෙස මේ ලෙස හඳුන්වන්නේ ඇයිද කියලා අපිට පැහැදිලි කරලා දෙනවා නම් ඒක ඉතාම වැදගත් වෙනවා. මම හිතන්නේ එහෙම කියන්නේ සම්ප්‍රදාය සමිතියේ සේවකයන් බඳවා ගැනීම සම්බන්ධව කටයුතු, ඔවුන්ගේ සේවා කොන්දේසි සම්බන්ධ කටයුතු, ඒ වගේම ඔවුන් උසස් කිරීම සම්බන්ධ කිසියම් ප්‍රතිපත්ති සම්බන්ධව කටයුතු කරන්නේ සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව. ඉතින් මේ කටයුතු වගේම සම්ප්‍රදාය සේවකයන් බඳවා ගැනීමට අදාළ විභාග පැවැත්වීම සම්බන්ධ කටයුතු මේ සියලුම කාරණා සම්බන්ධව සම්ප්‍රදාය සේවක කොමිෂන් සභාව කටයුතු කරන නිසා
තමයි අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ තනතුරකට පත් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා නිශ්චය කිරීම, ඒ වගේම ඒ කිසියම් තනතුරකට අදාළ වැටුප්කම නියම කිරීම, ඒ හැමදේම වගේම විනයානුකූලව කටයුත්තක් කිරීමේදී මේ විනය කටයුතු නියම වේලාවට කරන්න කියලා සම්පකාර සමිතිය නියම කරන්න බලතල තියෙන සම්පකාර සේවක කොමිෂන් සභාවට. ඒ වගේම කිසියම් විනය නියෝගයකට විරුද්ධව අභියාචනා කරන්න සම්පකාර අතුප්ත සේවකයෙකුට සම්පකාර සේවක කොමිෂන් සභාවට තමයි අවිලා අභියාචනා කරන්නේ. ඉතින් මෙන්න මේ කාරණාක් නිසා අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් බවට කොමිෂන් සභාව හඳුන්වනවා. ඒ වගේම සම්පකාර සමිතියකට ගිහිල්ලා වගේම සම්පකාර සමිතියෙන් ඉල්ලුම් කළා ඕනෑම ලිපි ගොනුවක් ලේඛනයක් පරීක්ෂා කරන්න ඒ බලය සම්පකාර සේවක කොමිෂන් සභාවට තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ පරීක්ෂණ පවත්වන්න ඒ පවත්වලා ඒ ගැටලු निराකරණය සඳහා කටයුතු කරන්න සම්පකාර සේවක කොමිෂන් සභාවට හැකියාව තියෙනවා. ඒ වගේම අභියාචනා සම්බන්ධව කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ බඳවා ගැනීම අභියාචන විනය පරීක්ෂණ මේ සියලුම කාරණා සම්බන්ධව ඒක රාශී වූ බලතල විශාල ප්‍රමාණයක් සම්පකාර සේවක කොමිෂන් සභාවට තියෙන නිසා මේ ආයතනය අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් විදිහට සැලකනවා. සමුපකාර සේවක බඳවා ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේම සමුපකාර සේවකගේ විනය සම්බන්ධ වෙන්න පුළුවන්. සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් ලබා දෙන්නා වූ තීන්දුවක් නියෝගයක් ඒ අදාළ පාර්ශවයන් විසින් කඩ කරන්නේ නම් අනුගමනය නොකරන්නේ නම් සේවක කොමිෂන් සභාව විදිහට ඔබට සිදු කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අපි දැනගන්න ඔබ ඇහුවා වගේම කොමිෂන් සභාව දෙන නියෝගයකට අනුකූලව ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී සම්පකාර සේවක කොමිෂන් සභා ප්‍රඥාප්තිය යටතේ ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. මම මේක කියන්නේ නිකන් නෙමෙයි. ඒක තියෙන 141 වෙනි වගන්තියේ කොමිෂන් සභාවට කාර්ක සභාවක් විසින් ගත්ත නියෝගයක් එක්ක වෙනස් කරන්න, නිෂ්ප්‍රභා කරන්න, ස්ථිර කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම කොමිෂන් සභාවට පුළුවන් තීරණය කරන සාමාන්‍ය ප්‍රතිපත්තියට අනුව සේවකයෙකුට ගෙවන්න ඕන පාරිතෝෂික දීමනා හා වෙනත් ප්‍රයෝජන නැත්නම් ඒවත් කොමිෂන් සභාවට තමයි තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව කොමිෂන් සභාව දෙන නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම, ඒවට අනුගත නොවීම සම්පකාර සේවක කොමිෂන් සභාව ප්‍රඥාප්තිය යටතේ ඇත්තෙම දඩුවම් ලැබිය හැකි වරදක්. රාජ්‍ය වේවා, පෞද්ගලික වේවා, සමුපකාර ශාස්ත්‍රීය වේවා මේ සියලුම අංශවල සේවකයන් බඳවා ගැනීමේදී යම් ගැටලු ඇති වෙන්න පුළුවන්, යම් මැදිහත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න කැමති සමුපකාර සේවකයන් බඳවා ගැනීමේදී මුහුණ පාන්නට සිදුවෙන ගැටලු මොන වගේද කියලා. ඔබ මගින් අහනවා චරිත සම්පකාර සමිතියට දක්වන ලබන ගැටලු මොනවද, සේවක බඳවා ගැනීම හා විනයට අදාළව දක්වන ලබන ගැටලු මොනවද කියලා. ඔව්, හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ගැටලු තියෙනවා. මම ගැටලු දකිනවා. ඒ තමයි සේවකයෙක් බඳවා ගන්න ගැනීමේදී සේවකයෙකු ඉල්ලා අස්වීම හෝ තනතුරු අත්හැර යාම යන කරුණු හැර නියමිත විශ්‍රාම ගන්නා දිනේ වනතෙක් ඇතිවෙන නියමිත පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවානේ. අන්නේ පුරප්පාඩු වලට අදාළ බඳවා ගැනීම සිදු කරන එක අනිවාර්යයෙන් සිදු වෙන්න ඕන. එහෙම සිදු නොවුනොත් මොකද වෙන්නේ? අන්නේ පුරප්පාඩු වලට සේවකයෝ නැති වුණොත් ඒ සම්පකාර සමිතිය කාර්යක්ෂම කටයුතු කරගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ පුරප්පාඩු මොනවද කියලා අඳුනගෙන ඒවට බඳවා ඒ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළ පූර්ව කටයුතු සිදු වෙන්න ඕන. නමුත් નિયમિત විදියට ඒ විදිය පූර්ව කටයුතු සිදු නොවන අවස්ථාවල් මම දැකලා තියෙනවා. සමහර අවස්ථාවලදී බොහෝ සමිතිය පිළිබඳව දැනුවත් ඒ විදියට කටයුතු කරනවා. නමුත් ඊටමත්ම කලාතුරකින් සමහර අවස්ථාවලදී ඒ වගේ අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් ඒක ගැටලුවක්. ඒ වගේම ප්‍රඥාප්තිය 34 වන වගන්තිය අනුව සමිතියේ කාර්යක්ෂම දිනව පිණිස తాවකාලික සේවකයන් බඳවා ගන්න අවශ්‍ය බලතල සමිතිය අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණලා තියෙනවා. නමුත් මොකද්ද වෙන්නේ? දීර්ඝ කාලයක් තිස්සේ මේ తాවකාලික සේවකයන් తాවකාලික පදනමේ යටතේම සේවය පිහිටුවාගෙන ඉන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? මේ తాවකාලික පදනම යටතේ සේවය යොදවාගෙන ඉඳීම තුලින් සම්පකාර සමිතියේ සේවකයන් ස්ථිර වීමක් සිදු නොවුනොත් සම්පකාර සේවක කොමිෂන් සභාවට අදාළ විධි විධාන යටතේ යොමු වෙලා මේ ස්ථිර වීම සිදු නොවුනොත් මේ සේවකයා සම්බන්ධව සමිතිය පැත්තෙන් හරි සේවකයා පැත්තෙන් හරි ගැටලුවක් මතුවෙන වෙලාවට ඒ පිළිබඳව කතා කරන්න තැනක් කතා කරන්න පුළුවන් නීතිමය හැකියාවක් නැති වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේක ගැටලුවක් විදිහට මම දකින්නේ. ඒ නිසා
මේ తాවකාලිකව සේවකයෙක් ගත්තත් ඊට පස්සේ මේ නියමිත විදියට සම්පකාර සේවක කමිෂන් සභාවට ඉදිරිපත් කරලා ඔවුන් ස්ථිර කිරීමට කටයුතු කිරීම සමිතිය විසින් අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඉතින් එහෙම නොවන සමහර අවස්ථාවල තියෙනවා. ඉතින් එහෙම සිදු නොවන ඒ විදියට සිදුවීම ඇත්තටම ගැටලුවක්. ඒ වගේම තමයි කලින් මම කිව්වා වගේ අනුමත පිරිස් බල තක්සේරුවක් අනුමත කරගෙන නියමිත විදියට තාන්තිරු වලට සේවකයන් බඳවා ගැනීමට කටයුතු කිරීම සම්පකාර සමිතියක් අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඉතින් එහෙම සිදු නොකරන සමහර අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මම සම්පකාර සමිතිවල මේ සේවක බඳවා ගැනීම විනය කටයුතු වලට අදාළව ගැටලු විදියට දකින්නේ. සමුපකාර සේවකින් බඳවා ගැනීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව ඔබතුමිය විසින් මනා විග්‍රහයක් සිදු කරනු ලැබුවා. ඉතින් අපි දැනගන්න කැමති සේවක විනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ ආශ්‍රිතව මතුවලා තියෙන ගැටලු මොනවද කියලා. ඒ වගේම විනය කටයුතු සම්බන්ධ විදි ගැටලු විදියට මම දකින්නේ හිතාමතා විනය පරීක්ෂණ ප්‍රමාද කිරීම සමහර අවස්ථාවල සිදු වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවලදී ඒ සේවකයාගේ විනය පරීක්ෂණය ප්‍රමාද වෙනකොට ඒ සේවකයාගේ සේවය නවත්තලා තියෙන අවස්ථාවලදී ඒ සේවකයා සහ පවුලේ අය අසරණ වෙනවා. ඉතින් ඒ නිසා හිතාමතා විනය පරීක්ෂණ ප්‍රමාද කිරීම සමහර අවස්ථාවල දකින්න එක ගැටලුවක්. ඒ වගේම විනය පරීක්ෂණ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිවැරදි තොරතුරු හැම වෙලේම අවශ්‍ය වෙනවා. ඒක නිවැරදි විදිහට ක්‍රියාත්මක වෙන්න. ඉතින් අන්නේ නිවැරදි තොරතුරු ලබා නොදෙන අවස්ථාවල සමහර අවස්ථාවලදී දකිනවා. ඉතින් ඒකත් මේ විනය පරීක්ෂණ සම්බන්ධව සම්පකාර සමිතියට මම දකින ගැටලුවක්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳව සැලකීමේදී යම් ගැටලු ප්‍රමාණයක් අභියෝග ප්‍රමාණයක් හටගෙන ඇති බව අපිට දක්නට ලැබෙනවා. ඉතින් සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම්තුමිය විදියට ඔබ විසින් ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරයේ හඳුනාගෙන ඇති ගැටලු පිළිබඳවත් අපි දැනගන්න කැමැතියි. ඔව් කියන්නේ සම්පකාර සමිතිය වල හඳුනාගත්ත ගැටලු මොනවද කියලා බැලුවේ. ඔව් ගැටලු රාශියක් තියෙනවා අඳුනගෙන. ප්‍රථමයෙන්ම කියන්න කැමති සම්පකාර සමිතිය වල සේවකයන් බඳවා ගැනීම සම්බන්ධව මම දැකලා තියෙන ගැටලු තියෙනවා. කලින් වගේ අනුමත පිරිස් බල තක්සේරුවක් යටතේ පවතින පුරප්පාඩුවට සම්පකාර සේවක කමිෂන් සභාවේ මගින් පූර්වානුමැතිය ලබාගෙන අවශ්‍ය කටයුතු වලට කටයුතු කිරීම අවශ්‍යයි අනිවාර්යයෙන්ම. නමුත් දැකලා තියෙනවා හිතවතුන්ට ඥාතීන්ට බඳවා ගැනීම හිතවතුන් බඳවාගෙන ඒ අනුව తాවකාලික බඳවාගෙන දිගින් දිගට මේ තනතුරු වල වුන් බඳවාගෙන කටයුතු කිරීම දකින්න ලැබෙනවා. ඉතින් ඒක ගැටලුවක්. ඒ වගේම තමයි සේවකයන්ගේ වැටුප අද වර්තමාන තත්ත්වයට ගැලපෙන විදිහට සේවක වැටුප් නොමැතිවීම නිසා සම්පකාර ශේෂ්ත්‍රයේ තනතුරට ඉල්ලුම් කරන පිරිස අඩුවීම සහ එහෙම නැත්නම් ඒ ආපු සේවකයන්ට වැඩි කල මේක රඳවා ගන්න අපහසු වීම දැකලා තියෙනවා. ඒ වගේම තමයි සම්පකාර සේවකයන් යාවත් කාලීන වූ චක්‍රලේඛ විධිවිධාන චක්‍රලේඛ රෙගුලාසි දේවල් වලට අනුගත වෙලා මේ දේවල් වලට කටයුතු කරන්න ඕන් මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ දැනුවත්කමේ අඩුපාඩු දැකලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් කියන්න කැමති මම ජපානයේ ගිහිලා ඉගෙනගෙන ආවේ. ඉතින් මම දැක්කා මේ නවීන තාක්ෂණයේ කොයිතරම් දුරට ඒ රටවල් තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට කොයිතරම් දුරකට ඒවා අනුගත කරගෙන ගොඩාක් සාර්ථක ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඉතින් නවීන තාක්ෂණයෙන් බැහැර වෙලා කටයුතු කරන්න අපිට බැහැ. මේ යන වර්තමානයේ යන ලෝකයේත් එක්ක ඒ නිවැරදි තාක්ෂණය අනුගමනය කරමින් අනිවාර්යයෙන්ම යන්න ඕන ඉදිරි ගමනක් යන්න නම් ඉතින් මෙන්න මේ නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන්න තියෙන අකමැත්තක් ඒවර නැඹුරුවීම අඩුවක් දකින්නවා. ඉතින් ඒක ඇත්තටම ගැටලුවක්. ඒ වගේම තමයි මේ සම්පකාර ශාස්ත්‍රය තුල සම්පකාර එක්කම මේ පෞද්ගලික ශාස්ත්‍රයක් තියෙනවා. පෞද්ගලික කඩ ඒ වගේම පාරිභෝගිකාංශය ඒ වගේම ඉන්ධනාංශය මේ හැමදේම ගත්තොත් සම්පකාර සමිතියට තනක් කරන්න වෙලා තියෙන්නේ අනිත් තරඟකාරී වෙළඳපොළත් එක්ක. නමුත් ඒ තරඟකාරී වෙළඳපොළ දවසින් දවස තරඟකාරී ඉදිරියට යද්දී මේ සම්පකාර ශාස්ත්‍රයේ මේ ආශයන් ඉදිරියට නොයෑමක් දකිනවා. ඉතින් ඒක ගැටලුවක් එහෙම නොවි ඒ තරඟකාරීත්වයට අනුගත වෙලා ඉදිරියට යෑම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම එකම
ආදායම උත්පාදන මාර්ගවල විතර නෙලී නැතුව නව ආදායම උත්පාදන මාර්ගවලට නැඹුරු වෙලා විවිධාංගීකරණීය සේවාවන් ලබා දෙන්න උත්සාහ කිරීම අවශ්‍යයි. එමුණොත් තමයි වැඩි ලාභයක් ලබලා වැඩි පැවැත්මක් රඳවාගෙන මේ ශාස්ත්‍රයේ මේ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කැමති මගේ රටේ සම්පකාර ශාස්ත්‍රය ඉතාමත්ම දියුණු මට්ටමකට පත් වෙලා ඒ තුලින් මගේ රටේ අනාගතය ඉතාමත්ම යහපත් තත්වයකට පත් කරන්න හැකියාවක් ලැබෙනවා නම් ඒක තමයි ලබන්න පුළුවන් ලොකුම සතුට. ඔව් ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරයේ වර්තමානයේ වන විට විවිධ ගැටලු අභියෝග සඳහා මුහුණ පාමින් යනවා. ඒක රහසක් නෙවෙයි. ඉතින් ඔබතුමියගේ විග්‍රහයනොත් ඒ ඇතැම් ගැටලු අභියෝගයන් ඉස්මතු වුණා. ඉතින් සමුපකාර සේවක කොමිෂන් සභාවේ වර්තමාන ලේකම්වරිය විදිහට මේ අපි හඳුනාගත් ගැටලු අභියෝග සඳහා සේවක කොමිෂන් සභාව විදිහට මොන වගේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවද කියලා අපි දැනගන්න කැමතියි. මේ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා සම්පකාර සේවක කොමිෂන් සභාවක් විදිහට අපිට කරන්න පුළුවන් කටයුතු රාශියක් තියෙනවා. ඉතින් පළවෙනිටම කියන්න කැමතියි අද මේ වැඩසටහන සිදු කරේ තන්නේ අභිප්‍රාය වෙනුවෙන් තමයි. ඉතින් මේ වැඩසටහනේදී අපි සියලු දෙනාටම දැනුවත් කරා සම්පකාර සේවක කොමිෂන් සභාවේ පැවැදී ඇති කාර්යභාරය ඒ වගේම ආර්ධාතිකරණ බලය සහිත ආයතනයක් වෙන්නේ ඇයි ඒ වගේම 135 පරීක්ෂණ ඒ වගේම අපි කතා කරා සම්පකාර සමිති වලින් සහ සේවකයා සම්බන්ධයෙන් දැනට පැන නැගී ඇති ගැටලු මේ සියලු දේම අපි සාකච්ඡා කරමින් ගියා. මේ දේවල් අපි මේ හැමදේම ගැන මේ විදිහට සාකච්ඡා කිරීමේ අරමුණ උනේ මේ දේවල් පිළිබඳව සම්පකාර සමිති සහ සම්පකාර සේවකයන් සහ මා ජනතාව මේ සියලු දෙනා දැනුවත් කිරීමේ වෙනුවෙන්. ඉතින් මේ දැනුවත් කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ ගැටලු අවම කරගෙන ඉදිරියට යන්න සම්පකාර සේවකයා තුළගේ ගැටලු අවම කරලා ඔවුන් තෘප්තිමත් සම්පකාර සමිති සේවකයන් බවට පත් කරලා සම්පකාර සමිතිවල දියුණුව ඇති කරලා ඒ තුළින් රටේ ආර්ථිකයට යහපතක් වෙන රටේ ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා උත්සාහ කරන තත්ත්වයක් ඇති කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම තවදුරටත් සම්පකාර සමිතිවලට ගිහිල්ලා ඒ වගේම සම්පකාර සමිතිවල සේවකයන් සහ සම්පකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති මේ සියලු දෙනා දැනුවත් කරමින් මේ සම්පකාර සමිති වල සේවකයන් මේ ස්ථිර කර ගැනීම සහ උන්ට අදාළ කටයුතු කර ගැනීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම් පිළිබඳව උන්ට පැහැදිලි කර දීම අපි නිරන්තරයෙන්ම ඉදිරියට සිදු කරනවා. දැනටත් සිදු කරමින් ඉන්නවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ ආකෘතිපත් ඇති කරලා ක්‍රියාවලිය සරල කිරීමක් අවශ්‍යයි කියලා තේරුම් ගන්න තියෙනවා. එතකොට සම්පකාර සමිතිවල සේවකයන් සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය කරන්නේ මොන ලිපි ලේඛනද ඒ දේවල් මොනවද කියන එක පැහැදිලිව මේ ආකෘතිපත්වල දක්වලා ඒ ඉදිරිපත් කිරීම තුළින් මේ ක්‍රියාවලිය සරල කරලා තවදුරටත් වැඩි කාර්යක්ෂමතාවයෙන් අපේ සම්පකාර සේවක කොමිෂන් සභාවේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ කරුණු කාරණාවට අමතරව මම කලින් කිව්වා වගේ චක්‍රලේඛ සංශෝධන කාර්යය අපිට ඉතාමත්ම කරන්න අපි සූදානම් කරලා තියෙනවා. මේ චක්‍රලේඛ සංශෝධනයේදී මේ වැටුප ගැන සම්පකාර සේවකයන්ගේ වැටුප ගැන තනතුරු ගැන බොහෝ දේ සාකච්ඡා කරලා වර්තමානයේ ගැළපෙන පරිදි සියලු දේවල් සංශෝධනය කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ තුළින් සම්පකාර සේවකයන්ට ඉතාමත් යහපත් අනාගතයක් ඇති කරන්න තමයි අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ. මේ සම්පකාර සේවක කොමිෂන් සභාව විදියට මධ්‍යම පළාත් සම්පකාර සේවක කොමිෂන් සභාව විදියට නිරන්තරයෙන්ම සම්පකාර මධ්‍යම පළාතේ සම්පකාර සේවකයන් වෙනුවෙන් අවශ්‍ය අපගේ විෂය පතේ තුළ සිටගෙන සිදු කළ හැකි උපරිම කාර්ය සිදු කරන්න තමයි අපි නිරන්තරයෙන්ම උපකරණ වෙන්නේ. ඉතින් මේ විදියට සම්පකාර මධ්‍යම පළාතේ සම්පකාර සේවක කොමිෂන් සභාව විදියට මධ්‍යම පළාතේ සම්පකාර සේවකයන් වෙනුවෙන් උපරිම සේවයක් ලබා දීලා සම්පකාර සේවක කොමිෂන් සභාව විෂය පතේට අදාළ කටයුතු වලදී සම්පකාර සේවකයන් සඳහා උපරිම සේවාවක් ලබා දීලා මේ සම්පකාර සේවකයන් තෘප්තිමත් කර ඔවුන්ගෙන් විශාල සේවාවක් සම්පකාර සමිතිය සඳහා ලබා දීලා ඒ සම්පකාර සමිතිය නගා සිටවීම තුළින් ජාතික ආර්ථිකයට වඩාත් හොඳ බලපෑමක් ඇති කරන්න උත්සාහ කිරීම තමයි අපගේ අරමුණ. ඉතින් මේ අරමුණට සඳහා අපි විසින් යාම සඳහා අපි විසින් මේ විදියට විවිධාකාර ක්‍රියාමාර්ග ලබාගෙන ඉදිරියටත් කටයුතු කරන්න
උත්සාහ කරනවා. ඉතින් මේ කටයුතු වලදී අපි සමග එකතු වෙලා අපි සමග අත්වල බැඳගෙන අපිට සහයෝගය දෙන සියලුම පාර්ශව වලටත් මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තමයි අපි මේ කාර්යයේදී ගොඩක්ම කටයුතු කරන්නේ. මොකද සම්පකාර දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ සම්පකාර සේවක කමිෂන් සභාවේ කාර්යභාරය කියන මේ කාර්යභාරයන් දෙකම එකට එක්ව යන ගමනකදී තමයි සම්පකාර සමිතිවල සේවකයාට ඉතාමත්ම හොඳ සම්පකාර සමිති සේවකයාට වගේම සම්පකාර සමිතිවලට ඉතාමත්ම හොඳ අනාගතයක් අපිට ඇති කරන්න පුළුවන්. ඉතින් මේ කාර්යයේදී අපිත් සමග එකතු වෙලා අත්වල බැඳගෙන යන සියලු දෙනාටම මේ අවස්ථාවේදී බෙහෙවින් ස්තුතියි කියන මම අමතක කරන්නේ නැහැ. සමූපකාර සේවකීන් සඳහාම කටයුතු කරන රාජ්‍ය ආයතනයක් ලෙස සමූපකාර සේවක කොමිෂන් සභාව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද දින අපි සාකච්ඡා කරනු ලැබුවේ සමූපකාර සේවක කොමිෂන් සභාවේ කාර්යභාරය මොන වගේද කියන එක පිළිබඳව. ඉතින් මේ සඳහා අපි සහයෝගය දැක්වුවා මධ්‍යම පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම්තුමිය වන ලේකා සජීවනී මහත්මිය. ඉතින් එතුමියගේ කැපකිරීම සහ සහයෝගය දැක්වීම වෙනුවෙන් අපි හඳයාංගම ස්තුතිය එතුමියට පිරිනමනවා වෙනවා. ඇත්තටම මේ අවස්ථාවේ ඉතාමත් වටිනවා. මේ වගේ අවස්ථාවක් මට ලබා දීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ගොඩක්ම වටින්නේ සම්පකාර සේවක කමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව දැනුවත් වන අවස්ථාවන් ගොඩක් අඩුයි. ඒ වගේ අවස්ථාවන් ගොඩක් අඩු නිසා තමයි මේ කාර්යභාරය මේ සම්පකාර සේවක කමිෂන් සභාවේ මොන වගේ දේවල්ද සිදු වෙන්නේ කියන එක සම්බන්ධව ගැටලු රාශියක් මතුවලා තියෙන්නේ නොදැනුවත් වීම නිසා. ඉතින් මේ වගේ දැනුවත් කිරීම සඳහා මෙන්න මේ වගේ අවස්ථාවක් ලබා දීලා මේ වගේ මේ වැඩසටහන් සඳහා මහට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මේ ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් යොමු කරලා මේ වගේ වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් සම්පකාර සේවක කමිෂන් සභාව වෙනුවෙන් විතරක් නෙමෙයි සම්පකාර ශාස්ත්‍රය වෙනුවෙන් මුළු මහත් සම්පකාර ව්‍යාපාර වෙනුවෙන්ම හදවතින්ම සම්පකාරිකයෙක් ලෙස මම ස්තුතිවන්ත වෙනවා. සමූපකාර සමිති සමාජිකයන්ගේ සමූපකාර සමිති නිලධාරීන්ගේ පමණක් නොව සමූපකාර සමිතියට ආදරය කරන සියලුම පුද්ගලයන්ගේ මෙන්ම පාසල් ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා අරමුණු කරගනිමින් HR Corp ශ්‍රී ලංකා YouTube channel නිර්මාණය කර තිබෙනවා. ඉතින් අද දින අපි සාකච්ඡා කරනු ලැබුවේ මධ්‍යම පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම්වරිය සමග. ඉතින් මේ වගේ වැඩසටහනකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දින අප සමුගන්නවා. ඔබට සුබ දවසක් වේවා.